දා සේවන පරිච්ඡේදය එවිට සමිදානන් වහන්සේගේ පණිවිඩය භාෂාට විරුද්ධව අනානීකේ පුත් ජේහු වෙත පැමිණියේය. එය මෙසේය. කිසි වටිනාකමක් නැති නුඹ උසස් කර මම මාගේ සෙනඟ වන ඊශ්‍රායල් වරුන්ගේ අධිපතියා කොට පත් කළෙමි. එහෙත් නුඹ ජෙරබෝවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින් තමන්ගේ පාපවලින් මා කෝප කරවන හැටියට මාගේ සෙනඟ වන ඊශ්‍රායල් වරුන්ට පව් කරන්නට සැලසුවේය. එබැවින් මම භාෂා සහ ඔහුගේ වංශය සහ මුලින්ම වනසා දමා නුඹේ වංශය නෙබාත්ගේ පුත් වූ ජෙරබෝවම්ගේ වංශයෙන් වන්නට සලස්වන්නෙමි. භාෂාට අයිති නගරයේදී මැරෙන අය බල්ලෝ කන්නෝය. පිටතදී මැරෙන ඔහුට අයිති අය ආකාශයේ පක්ෂියෝ කන්නෝය. භාෂා පිළිබඳ ඉතිරි කරුණුද ඔහු කළ දේවල්ද ඔහුගේ බලවන්තකම්ද ඊශ්‍රායල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේද? භාෂා මරණයට පත් වූ පසු තිරිෂාහි භූමදාන කරනු ලදී. ඔහුගේ පුත් ඒලා ඔහු වෙනුවට රජ විය. තවද අනානීකේ පුත් දිවැසිවර ජේහු අතින් සමිදානන් වහන්සේගේ පණිවිඩය භාෂාටත් ඔහුගේ වංශයටත් විරුද්ධව පැමිණියේය. එය වූයේ ඔහු ජෙරබෝවම්ගේ වංශයට සමාන වන හැටියට තමාගේ ක්‍රියාවලින් සමිදානන් වහන්සේ කෝප කරමින් උන්වහන්සේගේ ඇස් හමුයෙහි කළ සියලු නපුරුකම් නිසාත් ඔහු ඒ වංශය නැසූ නිසාත්ය. ඒලා ඊශ්‍රායල් වරුන්ගේ රජවීම ජුදාහි රජ වූ ආසාගේ 26 වන අවුරුද්දේදී භාෂාගේ පුත් ඒලා ඊශ්‍රායල් වරුන්ගේ රජ වී තිරිෂාහි දෑවුරුද්දක් රජකම් කළේය. ඔහුගේ අශ්වරථ සේනාවෙන් දෙකින් කොටසකට අධිපතිව සිටි ඔහුගේ සේවක වන සිම්රි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කොට තිරිෂාහි මාලිකාවේ ප්‍රධානියා වන අර්ෂාගේ නිවසේ ඔහු බීමත්ව සිටින විට එහි ඇතුළු වී ජුදාහි රජ වන ආසාගේ 27 වන අවුරුද්දේදී ඔහුට පහර දී ඔහු මරා ඔහු වෙනුවට රජ විය. මෙසේ ඔහු රජ වී සුවකී සිංහාසනය පිට හිඳගත් වහාම භාෂාගේ නෑයන්ගෙන්වත් මිත්‍රයන්ගෙන්වත් කිසි පිරිමියෙකු ඉතුරු නොකොට ඔහුගේ වංශයේ සියල්ලන් මරා දැම්මේය. මෙසේ සිම්රි භාෂාගේ මුළු වංශය විනාශ කළේ භාෂාද ඔහුගේ පුත් ඒලාද තමන්ගේ නිරර්ථක දේව රූප වලින් ඊශ්‍රායල් වරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ කෝප කරවමින් ඔවුන් විසින් කරන ලද ඊශ්‍රායල් වරුන්ට කිරීමට සලස්වන ලද ඔවුන්ගේ සියලු පාප නිසා උන්වහන්සේ දිවැසිවර ජේහු ලබා භාෂාට විරුද්ධව දෙන ලද තමන් වහන්සේගේ පණිවිඩය හැටියටය. ඒලා පිළිබඳ ඉතිරි කරුණුද ඔහු කළ සියල්ලද ඊශ්‍රායල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේද? සිම්රි ඊශ්‍රායල් වරුන්ගේ රජවීම ජුදාහි රජවන ආසාගේ 27 වන අවුරුද්දේදී සිම්රි තිරිෂාහි 7 දවසක් රජකම් කළේය. එවිට සෙනඟ පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතුන් නගරය වටලා කඳවුරු බැඳගෙන සිටියෝය. සිම්රි කුමන්ත්‍රණය කොට රජුටත් පහර දුන්නේය කියා කඳවුරු බැඳගෙන සිටි සෙනඟ ඇසූ විට සියලු ඊශ්‍රායල් වරු ඔවුන්ගේ සේනාධිපති වූ ඔම්රි මේ දවසේ කඳවුරේදී ඊශ්‍රායල් වරුන්ගේ රජ ලෙස පත් කළෝය. ඔම්රිද ඔහු සමග සියලු ඊශ්‍රායල් වරුද ගිබ්බෙතුන් නගරයේ සිට ගොස් තිරිෂා පටලා ගත්තෝය. තවද නගරය අල්ලාගත් බව සිම්රි දුටු විට ඔහු රජමාලිකාවේ බලකොටුවට ඇතුළු වී රජමාලිකාවට ගිනිලාගෙන මලේය. එසේ වුණේ ඔහු සමිදානන් වහන්සේගේ ඇස් සමයෙහි නපුරු දේ කරමින් ජෙරබෝවම්ගේ මාර්ගයෙහිද ඊශ්‍රායල් වරුන්ට පව් කරන්නට සලස්වන ලෙස ඔහු කළ පාපයේ හැටියටද හැසිරෙමින් ඔහු කළ පාප නිසාය. සිම්රි පිළිබඳ ඉතිරි කරුණුද ඔහු කළ ද්‍රෝහිකම්ද ඊශ්‍රායල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේද? එකල ඊශ්‍රායල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත් තිබ්නි රාජතුරියට පත් කර ගැනීමට ඔහුට එකතු වූහ. අනෙක් කොටස ඔම්රියට එකතු වූහ. එහෙත් ඔම්රියට එකතු වූ සෙනඟ ගීනත්ගේ පුත් තිබ්නීට එකතු වූ සෙනඟ පරාජය කළෝය. මෙසේ තිබ්නි මලේය.
ඔම්රි රජවිය. ඔම්රි ඊශ්‍රායල් වරුන්ගේ රජවීම ජුදාහි රජ වූ ආසාගේ 31 වන අවුරුද්දේදී ඔම්රි ඊශ්‍රායල් වරුන්ගේ රජ වී 12 අවුරුද්දක් රජකම් කළේය. තිරිෂාහි ඔහු අවුරුදු 6ක් රජකම් කළේය. ඔහු සමාරිය කන්ද රෙදී කාසි 6000කට චෙමෙර්ගෙන් විලේටගෙන කන්දෙහි නගරයක් ගොඩනගා තමා ගොඩනැගුවා වූ නගරයට කන්ද අයිතිකර වූ චෙමෙර්ගේ නාමය අනුව සමාරිය යන නම තැබීය. ඔම්රි සමිඳුරන් වහන්සේගේ ඇසමුයෙහි නපුරු දේ කොට තමාට පළමුවෙන් සිටි සියල්ලන්ටම වඩා දුෂ්ට ලෙස ක්‍රියා කළේය. මන්ද ඔහු නෙබාත්ගේ පුත් ජෙරබෝවම්ගේ සියලු මාර්ගවලද තමාගේ නිරර්ථක දේව රූපවලින් ඊශ්‍රායල් වරුන්ගේ දෙවි සමිඳුරන් වහන්සේ කෝප කරවන ලෙස ඊශ්‍රායල් වරුන්ට කරන්නට සැලැස්සූ ඔහුගේ පාප හැටියටද පව් කළේය. ඔම්රි කළ අනෙක් ක්‍රියාද ඔහු කළ බලවන්තකම්ද ඊශ්‍රායල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේද? ඔම්රි මරණයට පත් වූ විට සමාරියෙහි බෝමදාන කරනු ලැබීය. ඔහුගේ පුත් ආහබ් ඔහු වෙනුවට රජ විය. ආහබ් රජකමට පැමිණීම ජුදාහි රජ වූ ආසාගේ 38 වන අවුරුද්දේදී ඔම්රිගේ පුත් ආහබ් ඊශ්‍රායල් වරුන්ගේ රජ වී සමාරියේ 22 අවුරුද්දක් ඊශ්‍රායල් වරුන් පාලනය කළේය. ඔම්රිගේ පුත් ආහබ්ද තමාට පළමුවෙන් සිටි සෑම දිනකට වඩා සමිඳුරන් වහන්සේගේ ඇස් සමුයෙහි නපුරු දේ කළේය. තවද ඔහු නෙබාත්ගේ පුත් ජෙරබෝවම්ගේ පාප මාර්ගයේ හැසිරුණා පමණක් නොව සීදොන් වරුන්ගේ රජ වූ එත්බාල්ගේ දුව වන ජෙෂෙබෙල් බෙරිඳ කොට පාවා ගත්තේය. ඇරත් ඔහු ගොස් බාල් දේවතාවට වැඳුම් පිදුම් කරමින් නමස්කාර කළේය. ඔහු සමාරියේ ගොඩනැගුවා වූ බාල් දේවතාවාගේ දේවාලයෙහි බාල්ට පූජාසනයක්ද අශීරා කප්කණද සෑදීය. ආහබ් තෙම තමාට පළමුවෙන් සිටි සියලු ඊශ්‍රායල් රජුන්ටත් වඩා ඊශ්‍රායල් වරුන්ගේ දෙවි සමිඳුරන් වහන්සේ කෝප කරවන ක්‍රියා කළේය. ඔහුගේ කාලයේදී බේතෙල්ෙහි හීයල් නම් තැනැත්තා විසින් ජෙරිකෝව ගොඩනගන ලදී. සමිඳුරන් වහන්සේ නෝන්ගේ පුත් ජෝෂුවා ලවා දෙන ලද උන්වහන්සේගේ පණිවිඩය ලෙස ඔහු එහි අත්තිවාරම් දමන විට ඔහුගේ කුළුදුලාපන අබිරාම්ද ඔහු එහි දොරටුව පිහිටුවන විට ඔහුගේ බාලපුත් සෙගුබ්ද නැසුනෝය. 17 වන පරිච්ඡේදය එලියා සහ නියංගය. බිලිය දිවිසුවන්ගෙන් කෙනෙකු වන තිෂ්බී නම් ස්ථානයෙන් වූ එලියා ආහබ්ට කතා කොට මාගේ අන ප්‍රකාර මිස මේ අවුරුදුවල පිණිවත් වැසිවත් ඇති නොවන්නේ යයි මා වැඳුම් පිදුම් කරන ඊශ්‍රායල් වරුන්ගේ ජීවමාන දෙවිසමිඳුරන් වහන්සේගේ නාමයෙන් දෙව්රමේ කීවේය. සමිඳුරන් වහන්සේගේ පණිවිඩය ඔහු වෙත පැමිණ මෙතනින් පිටත්ව පෙරදිගට ගොස් ජෝර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න. ඒ ඔයෙන් නුඹට බොන්න පුළුවන්. එහිදී නුඹට කෑම දෙන්නට කපුටුවන්ට මම අනකලමින් කීවේය. ඔහු ගොස් සමිඳුරන් වහන්සේ වදාළ ලෙස කළේය. ඔහු ජෝර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් ඔය ළඟ වාසය කළේය. කපුටුවෝ උදේ කාලයේ රොටි සහ මස්ද සවස් කාලයේ රොටි සහ මස්ද ගෙනාවෝය. ඔහුද ඔයෙන් වතුර බීවේය. එහෙත් දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය සිඳී ගියේය. එවිට සමිඳුරන් වහන්සේගේ පණිවිඩය ඔහු වෙත පැමිණ නොබ පිටත් වී සීදුන් අසල පිහිටි ශාරපෙත් නම් නගරයට ගොස් එහි වාසය කරන්න. නොබට ආහාර දීමට එහි සිටින වැන්දු ස්ත්‍රියකට අනකලමින් කීවේය. එහින් ඔහු පිටත්ව ශාරපෙත් නගරයට ගොස් වාසල් දොරටුවට පැමිණි කල වැන්දු ස්ත්‍රියක එහි දරහුලනු දැක ඇයට අඬගසා කරුණාකර මට බොන්න වාජනයකට වතුර ටිකක් ගෙනින්නයි කීවේය. ඇය එය ගෙනින්නට යන අතර ඔහු ඇයට අඬගසා කරුණාකර ඔබේ අතින් රොටි කෑල්ල ගෙනින්නයි කීවේය. එවිට ඈ කතා කොට බඳුනක පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටි නැත. ඒවා සාදා ගන්නට දරි කෑලි දෙකක් අහුලමේ මටත් මාගේ පුත්‍රයාටත් තිබෙන ඒ අන්තිම කෑම වේල අනුභව කළ පසු නැහින්නෙමුයි ඔබේ ජීවමාන දෙවිසමිඳුරන් වහන්සේගේ නාමයෙන් දෙව්රමේ කීවාය. එලියා ඇයට කතා කොට බිය නොවන්න. ඔබ ගොස් ඔබ කී හැටියට කරන්න. එහෙත් පළමු කොට
එයින් මට කුඩා රොටියක් සාදා මා ළඟට ගෙනින්න. පසුව ඔබටත් ඔබේ පුත්‍රයාටත් සාදා ගන්න. මන්ද දෙවිසමිතානන් වහන්සේ මෙසේ වදාරන සේක. සමිදානන් මෙහි පිට වැස්ස එවන දවස් දක්වා පිටිබඳුන ඉවර වන්නේ නැත. තෙල් කුලාව අඩුවන්නේ නැතැයි කීවේය. ඇගොස් එලියාගේ හැටියට කළාය. එසේ ඈද ඔහුද ඇගේගේ වැසියෝද බොහෝ දවස් ඒවා අනුභව කළෝය. සමිදානන් වහන්සේ එලියා ලවා දෙන ලද උන් වහන්සේගේ පණිවිඩය ප්‍රකාර පිටිබඳුන හිස් නොවීය. තෙල් කුලාව අඩු නොවීය. බැන්දවුවගේ පුදුහට නැවත ජීවිතය දීම. ඉක්බිති ගෙදර ස්වාමිතුව වූ ඒ ස්ත්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය. ඔහුගේ රෝගය කොපමණ බලවත් වීදයත් ඔහුගේ හුස්ම ගැනීම නතර විය. එවිට ඈ එලියාට කතා කොට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍ය, ඔබ සමග මට ඇති ආරවුල කුමක්ද? මාගේ පාපය සීකරවන්නටත් මාගේ පුත්‍රයා මරන්නටත් මා ළඟට ඔබ ආයෙහිදැයි ඔහුකින් ඇසුවාය. ඔහුද පිළිතුරු දෙමින් ඔබේ පුත්‍රයා මට දෙන්නැයි ඇයට කියා ඇගේ තුරුල්ලෙන් ඔහු රැගෙන තමා විසූ උඩුමහලට ගෙන ගොස් තමාගේම ඇඳෙහි ඔහු තැබුවේය. තවද ඔහු සමිදානන් වහන්සේට යාඥා කරමින් මාගේ දෙවිසමිදානන් වහන්සේ මට නවාතැන් දුන් බැන්දකුගේ පුතා නැසීමෙන් ඔබ ඇයට විපත් පැමිණවුසේක්ද කියා තුන්වරක් ළමයා පිට දිගාවේ සමිදානන් වහන්සේට යාඥා කොට මාගේ දෙවිසමිදානන් වහන්සේ මේ ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණෙවු මැනවයි කීවේය. සමිදානන් වහන්සේ එලියාගේ හඬට සවන් දුන් සේක. ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණ ඔහු ජීවත් වුණේය. එලියා ළමයා රැගෙන උඩුමහලෙන් ගෙටගෙනවුත් ඔහුගේ මවට දේ මෙන්න ඔබේ පුතා ජීවත්ව සිටියයි කීවේය. ස්ත්‍රියද කතා කරමින් ඔබ දෙවියන් වහන්සේට කැප වූ මිනිසෙකු බවද ඔබේ මුඛයෙහි තිබෙන සමිදානන් වහන්සේගේ පණිවිඩය සැබෑ බවද දනිමු එලියාට කීවාය. 18 වන පරිච්ඡේදය. එලියා සහ ඔබදියා හමුවීම. බොහෝ කාලයකට පසු 3 වෙනි අවුරුද්දේදී සමිදානන් වහන්සේගේ පණිවිඩය එලියා වෙත පැමිණ නොබ ගොස් ආහබ් ඉදිරියෙහි පෙනී සිටින්න. මම පොළව පිට වැස්ස එවන්නෙමි කීවේය. එලියා ආහබ් ඉදිරියෙහි පෙනී සිටින්නට ගියේය. සාගතය සමාරියෙහි බලවත්ව තිබිණි. ආහබ් ගෙදර ප්‍රධානියා වන ඔබදියාට අණ ගැසුවේය. ඔබදියා වනාහි සමිදානන් වහන්සේට බොහෝ සෙයින් කරුබිය ඇති කෙනෙකි. මන්ද ජෙෂබෙල් සමිදානන් වහන්සේගේ දිවසිවරුන් මරා දැමූ කල්හි ඔබදියා දිවසිවරුන් 100 දෙනෙකු රැගෙන ගොස් පනස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුරදී ඔවුන් පෝෂ්‍ය කළේය. ආහබ් ඔබදියාට කතා කොට දේශයෙහි සියලු දේ උල්පත් හා ඔයවල් ළඟට යන්න. සියලු සිව්පාවුන් නැතිවන්න නොදී අශ්වයන් හා කොටලුවන් පණ පිටින් රක්ෂා කරගන්න පිණිස සමහර විට අපට තෘණ සම්භවයයි කීවේය. මෙසේ මුළු දේශය පරීක්ෂා කරන පිණිස ඔවුන් ඒ බෙදාගෙන ආහබ් එක මාර්ගයකින් වෙනම ගියේය. ඔබදියා වෙන මාර්ගයකින් වෙනම ගියේය. ඔබදියා යන විට එලියා ඔහුට සම්භවීය. ඔබදියා ඔහු හැඳිනගෙන මොනින් තලාවේ මාගේ ස්වාමින් වන එලියා ඔබදැයි ඇසීය. ඔහු පිළිතුරු දෙමින් ඒ මමය එලියා මෙහි සිටීයයි ඔබ ගොස් ඔබේ ස්වාමියාට කියන්නේ ඔහුට කීය. එවිට ඔහු මෙසේ කීවේය. ඔබේ මෙහි කරුවන මා මරණ පිණිස ආහබ්ගේ අතට පාවා දීමට මම මොන පාපයක් කළෙම්ද? ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා මිනිසුන් නොහැරිය ජාතියක්වත් රාජ්‍යයක්වත් නැතයි ඔබේ ජීවමාන දෙවිසමිදානන් වහන්සේගේ නාමයෙන් දිවුරමි. ඔහු මෙහි නැත කියා ඔවුන් කී කල ඔබ ඔවුන්ට සම්බ නොවූ බවට ඔහු ඒ රාජ්‍යවලිනුත් ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේය. ඒත් එලියා මෙහි සිටුම් ඇතැයි ගොස් ඔබේ ස්වාමියාට දන්වන්නයි ඔබ කියන්නේය. තවද මා ඔබ විතින් අහක්ව ගිය වහම දේවාත්ම භාවය මා නොදන්න තැනකට ඔබ ගෙන යනු ඇත. මා ගොස් ආහබ්ට කී කල ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනු ඇත. ඒත් ඔබේ මෙහි කරුවන බම බාල වයසේ පටන් සමිදානන් වහන්සේ කෙරෙහි ගරුබිය පාමින් සිටියමි. ජෙෂබෙල් සමිදානන් වහන්සේගේ දිවසුරුන් මරා දමන කල මා කළ දේ එනම් උන් වහන්සේගේ දිවසුරුන්ගෙන්
සිය දෙනෙකු පනස බැගින් ගුහාවල සඟවා ආහාර පානදී ඔවුන් පෝච්චි කළ හැටි මාගේ ස්වාමියා නොකියන ලද්දේද. දැනුත් එලියා මෙහි සිටින්නේ කියා ඔබ ගොස් ඔබේ ස්වාමියාට දන්වන්නයි ඔබ කියන්නේය. ඔහු මා මරනු ඇත. එලියා පිළිතුරු දෙමින් මම ඒකාන්තයෙන් ඔහු ඉදිරියේ පෙනී සිටින්නෙමි. මා වැඳුම් පිදුම් කරන සියලු බලති ජීවමාන ස්මිදනන් වහන්සේගේ නාමයෙන් දෙවුරමි කීවේය. එලියා සහ ආහාබ් රජු හමු වීම. එවිට ඔබදියා ආහාබ් රජු සම්භවන්නට ගොස් ඒ බව ඔහුට දැන්වීය. ආහාබ් එලියා සම්භවන්නට ගියේය. තවද ආහාබ් රජ එලියා දුටු විට ඔහුට කතා කොට ඊශ්‍රායෙල් ජනයා කලබල තැනැත්තේ ඔබදයි ඔහුගෙන් ඇසීය. ඔහු උත්තර දෙමින් මා නොව ඔබ සහ ඔබේ පියාගේ වංශය සමිදානන් වහන්සේගේ ආඥා අත්හැර බාල් දේවතාවා පසුපස ගිය කාරණය නිසා ඔබ හැම ඊශ්‍රායෙල් ජනයා කැළඹුවෝය. ඉතින් දැන් පණිවිඩය ලබා සියලු ඊශ්‍රායෙල් වරුන්ද බාල්ගේ දිවසිවරුන් 450ද ජෙෂබෙල්ගේ මේසේ වාඩි වී ආහාර වළඳන අශේරා දේවතාවියගේ දිවසිවරුන් 400 දෙනාද මා වෙත කර්මෙල් කන්දට රැස් කරන්නේ කීය. විට ආහාබ් මුළු ඊශ්‍රායෙල් ජනයා අතරට පණිවිඩය වා දිවසිවරුන් කර්මෙල් කන්දට රැස් කරවීය. කර්මෙල් කන්ද මත පූජාව. එවිට එලියා මුළු සෙනඟ ළඟට අවුත් කතා කොට තීරණයක් නොගෙන දෙකිඩියාවෙන් ඔබ කොපමණ කල් සිටින්නහුද? සමිධානන් වහන්සේ දෙවියන් වහන්සේ නම් උන් වහන්සේ අනුව යන්න. බාල් දේවතාවා දෙවියන් වහන්සේ නම් ඔහු අනුව යන්නේ කීවේය. ඒත් සෙනඟ ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත. එවිට එලියා සෙනඟට කතා කොට සමිධානන් වහන්සේගේ දිවසිවරුවෙකුව ඉතිරිව සිටින්නේ මම පමණකි. එහෙත් බාල් දේවතාවාගේ දිවසිවරු 450 දෙනෙක් සිටිති. එබැවින් අපට ගොනුන් දෙදෙනෙකු දෙත්වා ඔහු එක ගොනෙකු තෝරාගෙන කෑලි වලට කපා දර පිට තබා යටින් ගිනි නොතබත්වා මමත් අනික් ගුණා පිළියෙල කොට දර පිට තබා යටින් ගිනි නොතබන්නෙමි. ඔබ හැම ඔබේ දෙවියන්ගේ නාමය කියා යාඥා කරන්න. මමත් සමිධානන් වහන්සේගේ නාමය කියා යාඥා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තර දෙන දෙවියන් වහන්සේම සැබෑ දෙවියන් වහන්සේ වන සේක්වායි කීවේය. මුළු සෙනඟ උත්තර දෙමින් ඒකීම යහපතයි කීවෝය. එලියා බාල් දේවතාවාගේ දිවසිවරුන්ට කතා කොට ඔබ හැම බොහෝ දෙනෙකු හේ පළමු කොට ගොනෙකු තෝරාගෙන පිළියෙල කර ඔබේ දෙවියන්ගේ නාමය කියා යාඥා කරන්න. එහෙත් යටින් ගිනි නොතබන්නේ කීවේය. ඔහු තමන්ට ලැබුණු ගුණා රැගෙන පිළියෙල කොට උදේ පටන් ඉර මුදුන් වේලාව දක්වා බාල් දේවතාවාගේ නාමයෙන් යාඥා කරමින් අහෝ බාල් දේවතාවිනි කියා කෑගසමින් සාදා තිබුණු පූජාසනිය වටේට නටනටා ඇවිද්දෝය. ඒත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් නොවූහ. ඉර මුදුන් වේලාවේ එලියා ඔවුන්ට කවටකම් කරමින් ශබ්ද නගා මොර ගැසන්න. මන්ද ඔහු දෙවියෙකි. ඔහු කල්පනා කරමින් හෝ බැහැර ගොසින් හෝ ගමනක් යමින් හෝ ඇත. සමහර විට ඔහු නිදාගෙන සිටී. ඒ නිසා පුබුදුවන්න ඌමනායයි කීවේය. ඔහු මහත් හඬින් මොරගසා තමන්ගේ සිරිත අනුව ලේ ඇඟේ ගලා යනතුරු පිහිවරනොත් එල්ලවලිනුත් තමන්ගේ ශරීර කපා ගත්හ. මද්දාන පහුවේ සබසයාගේ උපරන වේලාව දක්වා ඔහු ඔල්මාදෙන් දොඩවමින් පිරිහන් දුන්හ. එහෙත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් සැලකූ කෙනෙක්වත් නොවූහ. එවිට එලියා මා ළඟට එන්නයි සෙනඟට කීය. මුළු සෙනඟ ඔහු ළඟට ආවෝය. ඔහු වනාහි කඩා දමා තිබූ සමිධානන් වහන්සේගේ පූජාසනිය යලි සාදා නොඹේ නාමය ඊශ්‍රායෙල් වන්නේ යන සමිධානන් වහන්සේගේ පණිවිඩය ලැබූ ජාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් 12ක් රැගෙන උන් වහන්සේගේ නාමයෙන් පූජාසනයක් ගොඩනැගිය. ඉන්පසු ඒ පූජාසනය වටේට වතුර ලීටර 14ක් පමණ අල්ලන තරම් වූ අගලක් කපා දර පිළිවෙලින් තබා ගොනා කැබිලි කොට කපා දර පිට තැබීය. තවද වතුර සැලි 4ක් පුරවා දවනයාග පූජාව පිටත් දර පිටත් වත් කරන්නයි ඔහු කීවේය. දෙවන වරත් එසේම කරන්නයි ඔහු කී විට ඔහු දෙවන වරත් එසේ කළෝය. තුන්වන වරත් එසේම කරන්නයි ඔහු කී විට ඔහු තුන්වන වරත් එසේ කළෝය.
වතුර පූජාසනයේ වටේට ගලා ගොස් අගලද වතුරෙන් පිරුණේය. සවසයාගේ ඔප්පු කරන වේලාවේ දිවසිවර එලියා ලං වී කතා කොට ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඊශ්‍රායල්ගේද දෙවිසමිදානන් වහන්සේ ඔබ ඊශ්‍රායල්හි දෙවියන් වහන්සේ බවද මා ඔබේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබේ වචනය ලෙස බවද අද ඔවුන්ට දැනගන්නට ලැබේවා. සමිදානන් වහන්සේ මට උත්තර දුන මැනව. ස්වාමින් වන ඔබ දෙවියන් වහන්සේ බවත් මේ සෙනගගේ සිත් නැවත හරවාගත්තේ ඔබම බවත් මොවුන් දැනගන්න පිණිස මට උත්තර දුන මැනවයි කීය. එවිට සමිදානන් වහන්සේ විසින් ගිනි බැස පූජාවත් දරත් ගලුත් දූලිත් දවා අගලේ වතුරත් වියලවා දැමීය. මුළු සෙනඟ ඒ දැක මොනින් තලා වැටි සමිදානන් වහන්සේම දෙවියන් වහන්සේය. සමිදානන් වහන්සේම දෙවියන් වහන්සේයයි කීවෝය. එලියා ඔවුන්ට කතා කොට බාල්ගේ දෙවිසුරුන්ගෙන් එක්කෙනෙකුටපත් ගැලවී යන්න නොදී ඔවුන් අල්ලා ගන්නයි කීය. ඔවුන් අල්ලාගත් පසු එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙන ගොස් එහිදී ඔවුන් මැරීය. නියඟේ කෙළවර වීම. එලියා ආහබ්ට කතා කොට හැරී ගොස් කන්න බොන්න මන්ද මහා වර්ෂා හඬක් ඇසේයයි කීවේය. ආහබ් කනබොන පිණිස හැරී ගියේය. එලියා කර්මෙල් කන්ද මුදුනට නැගී බිම වැටි දනහිස් දෙක අතරේ මුහුණ තබාගෙන ඔබ ගොස් මුහුදු දෙස බලන්නයි තම වැඩකාරයාට කීය. ඔහු ගොස් බලා අවුත් කිසිවක් නැතැයි කී විට නැවත සත්වරක් යන්නයි ඔහුට කීවේය. සත්වනවර ඔහු කතා කොට මිනිසෙකුගේ අතක් වැනි කුඩා බලාකුලක් මුහුදින් නැගී එන්නේ යයි කීවේය. ඔහුද වැස්ස ඔබ නොබලක්වන පිණිස ඔබේ රථය සූදානම් කරගෙන ගිය මැනව කියා ඔබ ගොස් ආහබ්ට කියන්නයි දැන්වීය. ඉක්බිති මද වේලාවකින් අහස බලාකුළු වලින්ද සුළඟින්ද අඳුරු විය. මහත් වැස්සක්ද ඇති විය. ආහබ් රථයට නැගී ජෙස්රේල් නම් නගරයට ගියේය. සමිදානන් වහන්සේගේ බලය එලියා පිට පැමිණි නිසා ඔහු සිය ඉඟටිය වටා වූ වස්ත්‍රය අල්ලාගෙන ආහබ්ට පෙරටුව ජෙස්රේල් නගරයට ඇතුළු වන තැන දක්වා දිවීය. 19 වන පරිච්ඡේදය. එලියා හොරෙබ් කන්දට යෑම. එලියා කළ සියල්ලත් ඔහු සියලු දිවසිවරුන් කඩුවෙන් මරා දැමූ බවත් ආහබ් ජෙෂබෙලට දැන්වීය. එවිට ජෙෂබෙල් කතා කොට මා හෙට මේ වේලාවට පමණ ඔබේ ප්‍රාණය ඒ දිවසිවරුන්ගෙන් එක්කෙනෙකුගේ ප්‍රාණය මෙන් වන්නට සැලැස්සුවේ නැත්නම් දෙවිවරු මා ඉතා දරුණු ලෙස මරා දමත්වායි පණිවිඩකාරයෙකු අත එලියාට කියා ඇරියාය. ඔහු ඒ අසා යෙවි තම පණ ගලවා ගැනීමට පලා ගියේය. එසේ ගොස් ඔහු යුදාට අයිති බේරුෂෙබා නම් ස්ථානයට පැමිණ තම වැඩකාරයා එහි නවතින්නට හැර තමාම මුළු දවසක ගමන් ප්‍රමාණය නිමවමින් පාලුකරයට පිවිස රෝතෙම් නම් ගසක් යට වාඩි වී තමා මැරෙන ලෙස ඉල්ලමින් සමිදානන් වහන්සේ ඉතින් ඇත. දැන් මාගේ ප්‍රාණය ගත මැනව. මන්ද මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි කීය. මෙසේ කියා ඔහු ඒ රොතෙම් ගස යට වැතිර නිදාගත්තේය. එවිට දේවදූතයෙක් ඔහුට අතගසා නැගිට කන්නේ කීහෙයින් ඔහු බැලූ විට තම හිස ළඟ අඟුරු පිට පෙලිස්සූ රොටියක් හා වතුර භාජනයක් තිබෙනු දැක කාබී නැවත වැතුරුණේය. තවද සමිදානන් වහන්සේගේ දූතයා දෙවනවර අවුත් ඔහුට අතගසා නැගිට කන්න ගමන නුඹට දුර වැඩිවන්න පුළුවනයි කීවේය. ඔහු නැගිට කාබී ඒ ආහාරයේ සවිශක්තිය දවල් 40ක් හා රැ 40ක් ගමන් කර දෙවියන් වහන්සේගේ කන්දවන හොරෙබ් ළඟට පැමිණියේය. පසුව ඔහු එහි ගුහාවකට ඇතුළු වී නවාතැන් ගත්තේය. සමිදානන් වහන්සේගේ පණිවිඩයද ඔහු වෙත පැමිණියේය. ඔවුන් වහන්සේ ඔහුට කතා කොට එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහිදැයි ඔහුකින් ඇසූසේක. ඔහු පිළිතුරු දෙමින් මම සියලු බලති දෙවි සමිදානන් වහන්සේ උදෙසා බොහෝ උද්‍යෝගයෙන් සේවය කෙරෙමි. කුමක් හේින්ද ඊශ්‍රායල් ජනයා ඔබේ ගේසුම අත්හැර ඔබේ පූජාසනය කඩා දමා ඔබේ දිවසිවරුන්ද කඩුවෙන් මැරුවෝය. ඉතිරිව සිටින්නේ මම පමණක්ය. ඔහු මාගේ ප්‍රාණයත් නැති කරන්න සොයති කීය. උන්වහන්සේ කතා කොට පිටතට අවොත් කන්ද උඩ
සමිඳානන් වහන්සේ ඉදිරියේ සිටින්නේ වදාළසේක. එවිට සමිඳානන් වහන්සේ ඒ ළඟින් ගියසේක. උන්වහන්සේට පෙරටුවෙන් මහා බලවත් හුළඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියේය. එහෙත් සමිඳානන් වහන්සේ සුළඟෙහිම වූසේක. සුළඟට පසු පොළොව කම්පාවක් විය. එහෙත් සමිඳානන් වහන්සේ පොළොව කම්පාවෙහි නොවූසේක. පොළොව කම්පාවට පසු ගින්නක් විය. එහෙත් සමිඳානන් වහන්සේ ගින්නෙහි නොවූසේක. ගින්නට පසු මද පවනක හඬක් විය. එලියා ඒ අසා තමාගේ මුහුණ සලුවෙන් පසාගෙන පිටතට ගොස් ගුහාවේ දොරකඩ සිටියේය. එවිට හඬක් ඔහු වෙත පැමිණ එලියා නුඹ මෙහි කුමක් කරන්නේදයි ඇසීය. ඔහුද මම සියලු බලත දෙවි සමිඳානන් වහන්සේ උදෙසා බොහෝ උද්‍යෝගයෙන් සේවය කෙළෙමි. මන්ද ඊශ්‍රායෙල් ජනයා ඔබේ කිවිසුම අත්හැර ඔබේ පූජාසන කඩා දමා ඔබේ දිවස්වරුන් කඩුවෙන් මැරුවෝය. ඉතිරිව සිටින්නේ මම පමණකි. ඔවුහු මාගේ ප්‍රාණයත් නැති කරන්නට සොයති කීවේය. සමිඳානන් වහන්සේ ඔහුට කතා කොට යන්න දමස්කයේ පාලු කර මාර්ගයෙන්ම ආපසු යන්න. ගොස් හසායෙල් සිරියාවේ රජකමට ආලේප කරන්න. නිම්ෂිගේ පුත් ජේහු ඊශ්‍රායෙල් වරුන්ගේ රජ වශයෙන් ආලේප කරන්න. ආබෙල් මෙහෝලාහි ශාපාත්ගේ පුත් එලීෂා නුඹ වෙනුවට දිවිසුවරෙකු ලෙස ආලේප කරන්න. හසායෙල්ගේ කඩුවෙන් ගැලවෙන අය ජේහු විසින් මරණු ලබත්. ජේහුගේ කඩුවෙන් ගැලවෙන අය එලීෂා විසින් මරණු ලබත්. එසේ වුවත් බාල් දේවතාවට නොනැමූ දන ඇති. ඔහු සිප නොගත් වෝක ඇති සද්ධාස් දෙනෙකු ඊශ්‍රායෙල් වරුන් අතරෙහි ඉතුරු කරගන්න මී පතාලසේක. එලීෂා කැඳවනු ලැබීම. මෙසේ එලියා එතනින් ගිය විට ශාපාත්ගේ පුත් එලීෂා ඔහුට සම්බවිය. එලීෂා ගවයින් 12 බානක් පිටුපස හාමින් සිටියේය. 12 වන බාන සමග එලීෂා සිටින ඔහු දිටිය. එලියා ඔහු ළඟට ගොස් සිය සලුව ඔහු පිට හෙළීය. එවිට ඔහු ගවයන් අත්හැර එලියා පසුපස දූ ගොස් මාගේ පියාණන් හා මෑණියන් සිඹ එන්නට මට අවසර ලැබේවා. එන්පසු ඔබ පසුපස එන්නේ කීවේය. ඔහුද කතා කොට හැරී යන්න මම ඔබ නොබලක්වමි ඔහුට කීවේය. එවිට එලියා විසින් එලීෂා හැරී ගොස් ගවයන් පාන දෙරගෙන මරා ගවයන්ගේ වියදඬු දර වශයෙන් පාවිච්චි කර උන්ගේ මස් තම්බා මිනිසුන්ට දුන්නේය. ඔහුද ඒ කෑවෝය. පසුව එලීෂා නැගිට එලියා පසුපස ගොස් ඔහුට සේවය කළේය. 20 වන පරිච්ඡේදය. සිරියාව වටලෑම. සිරියාවේ රජවන බෙන්හදද් සිය මුළු සේනාව රැස්කොට තවත් රජවරුන් 32 දෙනෙකුද අශ්වයන්ද අශ්වරථද සමග අවුත් සමාරිය වටලා ඊට විරුද්ධව යුද්ධ කළේය. ඔහු නගරයේ සිටි ඊශ්‍රායෙල් රජවන ආහබ් වෙත පණිවිඩකාරයන් යවමින් ඔබේ රන් රිදී සහ භාර්යාවන්ද දරුවන්ගෙන් ඉතා ප්‍රසන්න අයද මට පාවා දිය යුතුයයි ඔහුට දන්වා යැවීය. ඊශ්‍රායෙල් රජද මාගේ ස්වාමීන් වන රජතුමනි, ඔබේ කීම ප්‍රකාර මමත් මට ඇති සියල්ලත් ඔබට අයත් වෙමුයි උත්තර දුන්නේය. පණිවිඩකාරයෝ නැවත අවුත් කතා කොට ඔබේ රන් රිදීද ඔබේ අඹදරුවන්ද ඔබ මට දෙන්න ඕනෑයයි ඔබට කියා එවිමි. නැරත් හෙට මේ වේලාවට පමණ මාගේ සේවකයන් ඔබ ළඟට එවන්නෙමි. ඔවුන් ඔබේ සේවකයන්ගේ ගෙවල් සෝදිසි කර ඔබට ප්‍රසන්න වන සියල්ලම ඔවුන්ගේ අතට ගෙන එනු ඇත කියා බෙන්හදද් කියන්නේ යයි සැලකලහ. එවිට ඊශ්‍රායෙල් රජ දේශයේ සියලු ප්‍රජාමූලිකයන් කැඳවා මේ මිනිසා නපුරක් කරන්න සොයන හැටි කල්පනා කර බලන්න. ඔහු මාගේ භාර්යාවන්ද මාගේ දරුවන්ද මාගේ රන් රිදීද මාගෙන් ඉල්ලා එවූ විට දෙන්නට බැරිය කියා මම නොකීවෙමි දැන්වීය. සියලු ප්‍රජාමූලිකයෝද මුළු සෙනගත කතා කොට ඔබ ඇහුම්කන් නුදුන මැනව ඊට එකඟ නොවන මැනවයි ඔහුට කීය. එබැවින් ඔහු බෙන්හදද්ගේ පණිවිඩකාරයන්ට කතා කොට ඔබ පළමුවෙන් ඔබේ මෙහෙකරුවා අත කියා වූ සියල්ලම කරන්නෙමි. ඒත් මේ දේ මට කරන්නට බැරිය කියා මාගේ ස්වාමීන් වනු රජතුමා හට දන්වන්නයි කීය. පණිවිඩකාරයෝද පිටත්ව ගොස් ඔහුට එම උත්තරය දැන් වූහ. බෙන්හදද්ද කතා කොට සවාරියේ දූවිලි මාපස්වස එන සියල්ලන්ගෙන් එක එකාට මිට බැකින් ගන්නවත් මදිවන තරම් විශාල සෙනගක් නාවොත් දෙවිවරු මට ඉතා දරුණු ලෙස දඬුවම් කරත්වායි
ඔහුට දන්වා ඇරියේය. ඊශ්‍රායෙල් රජ පිළිතුරු දෙමින් උදම් ඇනිය යුත්තේ යුද්ධායුධ පළඳින්නා නොව ඒවා ගලවන්නාය කියා ඔහුට දන්වන්නයි කීවේය. රජුන් සමග කූඩාරම්වල මත්පැන් පානය කරමින් සිටි බෙන්හදද් ඒ කීම ඇසූ විට සටනට සැරසෙන්නේ සිය සේවකයන්ට කීවේය. ඔහුද නගරයට විරුද්ධව සැරසී සිටගත්හ. ඊශ්‍රායෙල් වරුන්ට ජයග්‍රහණය. එවිට දිවිසිවර කෙනෙක් ඊශ්‍රායෙල්හි රජවන ආහබ් ළඟට අවුත් කතා කොට මේ මුළු මහා සේනාව ඔබ දුටුවේහිද? මා සමිඳානන් වහන්සේ බව ඔබ දැනගන්න පිණිස මම අද ඔවුන් ඔබ අතට පාවා දෙමි සමිඳානන් වහන්සේ වදාරන සීකයි ප්‍රවිසීය. ආහබ් කවරෙකුගේ මාර්ගයෙන්දයි ඇසූ විට ඔහු උත්තර දෙමින් ජනපදවල අධිපතීන්ගේ තරුණ බටයන් ලවාය කියා සමිඳානන් වහන්සේ වදාරන සීකයි දැන්විය. එවිට ආහබ් සටන පටන් ගන්නේ කවරෙක්දයි ඇසූ විට ඔහුද ඔබෙහි උත්තර දුන්නේය. ඉන්පසු ආහබ් ජනපදවල අධිපතින්ගේ සේවකයන් රැස් කළේය. ඔහු 232 දෙනෙක් වූහ. ඔවුන්ට පසුව ඔහු මුළු සෙනග වන සියලු ඊශ්‍රායෙල් ජනයාද රැස් කළේය. ඔහු 7,000ක් වූහ. ඉර මුදුන් වේලේ ඔවුහු පිටතට ගියෝය. එහෙත් බෙන්හදද් වනාහි තමාට උපකාර කරන රජවරුන් 30 දෙනා සමග මත්වන තරමට මෙදියුස පානය කරමින් කූඩාරම්වල සිටියේය. ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමුවෙන් පිටතට ගියෝය. බෙන්හදද් සොයා බැලූ විට මිනිසුන් සමහරෙක් සමාරියෙන් පිටතට ආවෝ යයි දන්වන ලදී. ඔහුද කතා කොට ඔහු සාමදානය පිණිස පැමිණියෝ නම් පණ පිටින් අල්ලා ගන්න. යුද්ධය පිණිස පැමිණියෝ නම් එසේ වුණත් පණ පිටින් අල්ලා ගන්නයි කීවේය. මෙසේ ජනපදවල අධිපතීන්ගේ සේවකයෝද ඔවුන් අනුවගේ සේනාවද නගරයෙන් පිටතට ගොස් එකිනෙකා එක මිනිසකු බැගින් මැරූහ. එවිට සිරියාවේ වැසියෝ පලා ගියහ. ඊශ්‍රායෙල් වරුද ඔවුන් ලුහු බැඳ ගියහ. සිරියාවේ රජවන බෙන්හදද් අසෙකු පිට නැගී සිට අශ්වාරෝහක පිරිසක් සමග ගැලවී ගියේය. ඊශ්‍රායෙල් රජ පිටතට ගොස් අශ්වයන්ටද අශ්වරථවලටද පහර දී සිරියාවේ වැසියන් හොඳටම පරාජය කළේය. විවේක කාලයක්. දිවසිවරයා ඊශ්‍රායෙල් රජු වෙත පැමිණ ලබන වසන්ත කාලයේදී සිරියාවේ රජ ඔබට විරුද්ධව එනු ඇත. එබැවින් ඔබ ශක්තිමත් වී කුමක් කළ යුතුද කියා කල්පනා කර බලන්නයි කීය. තවද සිරියාවේ රජුගේ සේවකයෝ ඔහුට කතා කොට ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවි කෙනෙකි. එබැවින් ඔහු අපට වඩා බලවත් වූය. එහෙත් සම භූමියෙහි අපි ඔවුන්ට විරුද්ධව සටන් කරමු නම් අපි සැබවින්ම ඔවුන් පරාජය කරන්නෙමු. මෙලෙස කළ යුතුය. රජවරුන් තම තමන්ගේ ස්ථානවලින් ඉවත් කොට ඔවුන් වෙනුවට සේනාපතින් සිටුවා. නැති වූ ඔබේ සේනාව හා සමාන සේනාවක්ද අශ්වයන්ද අශ්වරථ හා සමාන අශ්වරථද ගණන් කරගත මැනව. එවිට අපි සම භූමියෙහි ඔවුන්ට විරුද්ධව සටන් කරන්නෙමු නම් අපි සැබවින්ම ඔවුන් පරාජය කරන්නෙමු කීහ. ඔවුහුද ඔවුන්ගේ හඬට ඇහුම්කන් දී එසේ කළේය. ජයග්‍රහණය ලැබීම. ඊට පසු පැමිණි වසන්ත කාලයේදී බෙන්හදද් සිරියාවේ වැසියන් රැස් කොට ඊශ්‍රායෙල් වරුන්ට විරුද්ධව සටනට අපෙක්නම් ස්ථානයට ගියේය. ඊශ්‍රායෙල් ජනයාද රැස් කරනු ලැබ සන්නාහ සන්නද්ධ වී ඔවුන්ට විරුද්ධව ගියහ. ඊශ්‍රායෙල් ජනයා කුඩා එළුපට්ටි දෙකකට සමානව ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියහ. ඒත් සිරියාවේ වැසියන්ගෙන් දේශය පිරී තිබිණි. දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ලං වී ඊශ්‍රායෙල් රජුට කතා කොට දෙවි සමිඳානන් වහන්සේ කඳවුරු දෙවි කෙනෙකු මිස මිටියා වෙතේ දෙවි කෙනෙක් නොවනසේකැයි සිරියාවේ වැසියන් කී නිසා මා සමිඳානන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහා සමූහය නුඹ අතට පාවා දෙන්නෙමි සමිඳානන් වහන්සේ වදාරන සීකැයි පැවසීය. තවද එක් සෙනඟක් අනෙක් සෙනඟට ඉදිරියෙන් සත් අවුරුද්දක් කඳවුරු බැඳ සිටියෝය. සත්වන දින යුද්ධය ඇරඹිණි. ඊශ්‍රායෙල් ජනයා සිටින්ගේ පාබල සේනාවෙන් ලක්ෂයක් එක දවසකදී මැරූහ. ඉතිරි අය අපෙක් නම් නගරය තුළට පලා ගියහ. එහිදී ඉතිරිව සිටි 27,000ක් මනුෂ්‍යයන් පිට පවුරු වැටිනි. බෙන්හදද් පලා ගොස් නගරයට පැමිණ ඇතුළු ගෙයකට ගියේය. එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට
ඊශ්‍රායල් වංශයේ රජවරුන් කරුණාවන්ත රජවරුන් බව අප අසා ඇත. ඉතින් අපේ ඉඟටිවල ගෝනි රිදි බැඳගෙන ඉසමත ළඟ දමාගෙන ඊශ්‍රායල් රජු ළඟට යන්නට අපට අවසර දෙනු මැනව. සමහර විට ඔහු ඔබේ ප්‍රාණය ආරක්ෂා කරනු ඇතැයි කීය. එවිට ඔහු තමන්ගේ ඉඟටිවල ගෝනි රිදි බැඳගෙන ඉස්මත ළඟ දමාගෙන ඊශ්‍රායල් රජු ළඟට පැමිණ ඔබේ මෙහෙකරුවන බෙන් හදද් මාගේ ප්‍රාණය ආරක්ෂා කළ මැනවයි කියන්නේ යැයි සැලකලහ. එවිට ආහබ් කතා කොට ඔහු තවුණු ජීවත්ව සිටීද. ඔහු මාගේ සහෝදරයයි කීවේය. ඒ මනුෂ්‍යෝද රජකී වචනය හොඳ ලකුණක් කොට සලකා එය වහා පිළිගෙන ඔහු ඔබේ සහෝදර වන බෙන් හදද්යයි කීවෝය. ඔහුද කතා කොට ඔබ ගොස් ඔහු කැඳපාගෙන එන්නයි කීය. එකල බෙන් හදද් ඔහු වෙත පැමිණියේය. රජද ඔහු රථයට නංවා ගත්තේය. බෙන් හදද්ද කතා කරමින් මාගේ පියාණන් විසින් ඔබේ පියාණන්ගෙන් ගන්න ලද නගර ආපසු දෙන්නෙමි. මාගේ පියාණන් සමාරියෙහි වෙළඳ පොළවල් සෑදූ ලෙස ඔබටද දමස්කෙහි සාදාගන්න පුළුවනයි කීවේය. ආහබ්ද කතා කොට මමද මේ ගිවිසුම පිට ඔබ යන්න හරිමින් ඔහු සමග ගිවිසුමක් කර ඔහු යන්නට හැරියේය. ආහබ් රජුගේ ප්‍රතිපත්ති හෙලා දැකීම. දිවසිවරුන්ගේ කණ්ඩායමින් එක්තරා මිනිසෙක් සමිදානන් වහන්සේගේ අනපරිදි තමාගේ සහකාරයට කතා කොට මට ගසන්නයි කීය. එහෙත් ඒ මිනිසා ඔහුට ගසන්න අකමැති විය. එවිට ඔහු ඔබ සමිදානන් වහන්සේගේ අනට කීකරු නොවූ නිසා මා ළඟින් අහක් වගේ කෙනෙහිම සිංහෙක් ඔබ මරන්නේ යයි කීවේය. ඔහු අහක් වගේ කෙනෙහිම සිංහෙක් ඔහුට සම්භවී ඔහු මැරුවේය. තවත් මිනිසෙකු ඔහුට සම්භවී මට ගසා පන්නයි ඔහු කීවේය. ඒ මිනිසා ඔහුට ගසා එසේ ගැසීමෙන් තුවාල කළේය. එවිට දිවිසුවරයා පිටත්ව තමාගේ හිස් වැස්මෙන් ඇස් බැඳගෙන වෙස් මාරු කරගෙන රජු එනතෙක් මග බලා සිටියේය. රජු ඒ ළඟින් යන කල ඔහු රජුට මොරගසා ඔබේ මේ කරුවන මම සටන් මධ්‍යයට ගියමි. එවිට එක් මිනිසෙක් තවත් මිනිස්කුමා ළඟට ගෙනවු කතා කොට මේ මිනිසා බලා ගන්න. ඔහු යම් අන්දමකින් ගැලවී ගියොත් ඔහුගේ ප්‍රාණිය වෙනුවට ඔබේ ප්‍රාණය දෙන්නට වේ. නැතහොත් රෙදි කසි 3000ක් ගෙවිය යුතුයයි කීවේය. එහෙත් ඔබේ මෙහෙකරුවා නොයෙක් කටයුතු කරන අතර ඔහු සැඟවී ගියේයයි කීවේය. ඊශ්‍රායල් රජ ඔබේ තීන්දුව එසේම වන්නේය. ඔබම ඒක තීන්දුව කෙලෙහියයි කීවේය. එවිට ඔහු වහාම හිස්වැස්ම තමාගේ ඇස් වලින් ඉවත් කළේය. එවිට ඔහු දිවිසිවරයෙකු බව ඊශ්‍රායල් රජ හැඳින ගත්තේය. ඔහු රජුට කතා කොට සමිදානන් වහන්සේ මෙසේ වදාරනසේක. මා විසින් මරණයට නියම කරන ලද මිනිසා නුඹ නිදහස් කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණිය වෙනුවට නුඹේ ප්‍රාණියද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟද දෙන්න වේයයි කීවේය. ඊශ්‍රායල් රජ ශෝකයෙන්ද කෝපයෙන්ද යදි සමාරියට පැමිණියේය.